මේ මොහොතේ හටගන්නා පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කිරීම සම්බන්ධව මතුවන ගැටලු කිහිපයක් පහත සඳහන් වේ. මේවා පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අරමුණක් ගැටි චිත්ත සංකාර ගොඩ නැගීම හා සිතට ආයතනයක් බවට සිතම ආයතනයක් බවට අත්‍යව පැහැදිලිව වෙන් කර හඳුනාගන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. මේක බොහොම සියුම්ව හිතලා බලන්න. හිත කියලා වචනේ ගන්නකොට අපි මේ හැම එකක්ම සම්මතය කියලායි කතා කරන්නේ. හිත කියන වචනේ ගන්න කිව්වොත් එහෙම පරමාර්ථ වශයෙන් බලන්න කිව්වොත් ඔය චිත්තක්ෂණයක් කියන අන්තිම උපාද දිදි වංග කියලා අවස්ථා තුනක චිත්තක්ෂණයක් කියන තැනකට සර්වඥ ගෝචර ධර්මයක් විග්‍රහ කරලා තියෙනවා අභිධර්ම. හැබැයි අපි හිත කිව්වේ රාග හිත, ද්වේෂ හිත ආදී වශයෙන් කිව්වේ එහෙම එකද නෙවෙයි. සරාග චිත්තං වා සරාග චිත්තං චේති වජානාති, විතරාග චිත්තං වා විතරාග චිත්තං චේති වජානාති මේ ආදී වශයෙන් සරාග හිතන සරාග හිත කියලා දැනගන්නවා, විතරාග හිතන විතරාග හිත කියලා දැනගන්නවා. සදෝෂ හිතන සදෝෂ හිත කියලා දැනගන්නවා, විත දෝෂ හිතන විත දෝෂ හිත කියලා දැනගන්නවා. මේ ආදී වශයෙන් මේ හිතේ ස්වභාවය දැනගන්න ක්‍රම විග්‍රහන චිත්තානුපස්සනාවයි. එතකොට මෙතෙන්දිත් මේ අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ පරිච්ඡේදසම්පන්නව ක්‍රියාත්මකෙන් ආව දේ පිළිබඳව අති සූක්ෂම මොහොතකත් පරිච්ඡේදසම්පාද ක්‍රියාවලිය තියෙනවා අභිධර්මයේ විග්‍රහ වෙනවා. ඒ චිත්තක්ෂණේ පිළිබඳ අති සූක්ෂම බව ක්‍රියාත්මක න්‍යාය ධර්මයන් තියෙන බව ඒකෙන් පෙන්නනවා. එතන පටන්ගෙන කාලීට තිබෙන අවස්ථා අරගෙන බලන්න ඕනේ. මෙලොව ಜಾති තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ಜಾති කියනකොට මව් කුසයෙන් උපදින ಜಾති විතරක් නෙමෙයි මේ ಜಾති කියන්නේ. ඔබ දැනගන්න ඕනේ මොකද්ද මේ ಜಾති කියන වචනේ. ಜಾති ධර්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ විවිධාකාර ක්‍රම වලින් ಜಾති ධර්ම. ඇස ಜಾති ධර්මයක්. ඇසර ගෝචර රූප ಜಾති ධර්ම. ඒ වගේම චක්කු විඥානීය ಜಾති ධර්මයක්. චක්කු සංස්පර්ශය ಜಾති ධර්මයක්. චක්කු සංපස්සය වේදනාවක් ಜಾති ධර්මයක්. මේ කාගෙන විග්‍රහ කරනවා. කාණ ಜಾති ධර්මයක්, ශබ්ද කියන ಜಾති ධර්ම. ඒ වගේ සෝත විඥාන කියන ಜಾති ධර්ම, සෝත සංපස්ස කියන ಜಾති ධර්ම, සෝත සංපස්සජා වේදනා කියන ಜಾති ධර්ම. මේ සියලු ಜಾති ධර්මවල සංගතයි පරිත්‍යාගපයි. ಜಾතියන් නිකන් පහළ වෙන්නේ නැහැ. ಜಾතිය පහළ වෙන්නේ භව නිසා. භව පහළ වෙන්නේ උපාදාන නිසා. උපාදාන පහළ වෙන්නේ තණ්හා නිසා. තණ්හා පහළ වෙන්නේ වේදනා නිසා. වේදනා පහළ වෙන්නේ ස්පර්ශ නිසා. ස්පර්ශ පහළ වෙන්නේ සලආයතන නිසා. ඒකට ලැබෙන ආයතන නිසා. ඉතින් මේ ක්‍රමෙදී යන රටාවක් තියෙනවා. පරිත්‍යාගසම්පන්න ක්‍රියාදාමයේ අනුව තමයි මේ සියල්ල සිද්ධ වෙගෙන යන්නේ. මෙන්න මේ කියන කාරණේ තමයි අපි එකින් එකට මේ බලා ගන්න ඕනේ මේ චිත්ත සංකාර ගොඩ නැගීම ගැන මේ අහන්නේ. එතකොට දැන් ඉතින් අපි බලන්නේ මේ සිතම ආයතනයක් බවට පත් විය පැහැදිලි කර වෙස් කර හඳුනාගන්නේ කොහොමද කියලා යන්නේ. දැන් අපි මෙහෙම පොඩ්ඩක් හිතන්න මේ වගේ දෙයක්. අර අති සූක්ෂම ඇහිපිය ගහන මොහොතක චිත්තක්ෂණේ තෝරන්නේ එහෙම බෑ. ඒක ධර්මවත් ගෝචර ධර්මයක්. අපි හිත බැඳින්නේ හෝ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ කොයි වාක්‍ය මට්ටමක හිතී විදියවලද? චිත්ත ස්වභාවයකද මෙන්න මේක දකින්න ඕනේ. දැන් අපිට යම් කිසි විදියක හිතක් හටගන්නවා. රාග හිතක් හටගත්තා කියමු. ඔය රාග හිත කියන එක ඇහිපිය ගහන හටගෙන ආවා. අපි ඒක බලන්න ඕනේ. ඒකට මොන මොනවාද හේතු? රාග සහගත අරමුණු පරම්පරාවක් ඉල්ල වෙනවා එක දිගට. ඒ රාග අරමුණු පරම්පරාවක් එකතු වෙනකොට ඒ අරමුණු පරම්පරාව බෝර දාන්න ඒවට උදව් දෙන්න අවශ්‍ය කරන්නා වූ තවත් යාළුවෝ කල්යාණ මිත්‍රයෝ වගේ ඉන්නේ. කල්යාණ මිත්‍රය හැටියට පිළි සිටින කොටසක් ඉන්නවා. පාප මිත්‍රයෝ. උන් රාගයේ වර්ණනා කරමින් රාගයේ හොත්යන් කියමින් උන් විදගුවා කියමින් උඹලා විතරක් කරපො මොකද තව ඔබ ඉන්නේ. ඕක වැඩක් තියනද මේ කාලේ? කාලේ ප්‍රයෝජන ගන්න වෙලාවේදී රටේදී විහාරකයේ කිය උරුකුල් දෙනවා. දැන් මෙන්න මෙහෙම යම්කිසි අවස්ථා සම්පීඩනයක් ගන්න ඕනේ. අරගත්තාම මොකද අපි හිතන්නේ? අනේ මන්ද ගෙදරින් අම්මා තාත්තා වල් බුදුන් වැදලා අම්මා තාත්තලා වැදලා එහෙම තමයි බුදියා ගත්තේ. ඒ කල්න මෙහෙමයි හිටියේ. අනේ උන් මේ බයිලෝ ටික කර මේ කියදී කියන අර මයින ගෙදර ඉන්න උඩ වැඳ වැදලා බුදු විදලා ඉඳලා බලන්න. මේ කොණ්ඩේ වැද විනහට කියන මයින. ඒක වගේ නේ කියන ඔය අල් සමාජයේ ඉතිරිද. ඉතින් ඔයවාගේ කියලා මොකද කරන්නේ? අර අම්මා තාත්තලා එහෙම නිගරු කරලා පාඩම් කරන්න ටිකෙන් ටික අර ගෞරවේ නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උඹලාගේ ජීවිතේ වැඩක් නැහැ බං. කොහොම නෙවෙයි සරණ ජීවිතේ විඳින්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ. ඉතින් හදිහේ ඇති ක්‍රම. ඒකට ආධාරයෙන් මත් වෙන්නේ. ඔය කාකාර වන්නා වූ දේවල් උපනිශ්‍රේ ඒකට කාමීන අනුබල දෙන දේවල්. මේවා ලං කරනවා මොනු කරනවා. ඔයාලා අසත්පුරුෂ ආශ්‍රය හේතු කරගෙන මේකට හේතු වෙන හැටි.
මේවෙන් තමයි මුල පුරන්නේ. අසත්පුරුෂ දේවනේ මුල් කරගත්තාම අවිද්‍යාවට මුල වෙනවා කියලා දේශනා කරනවා. මෙන්න මෙහිම අවස්ථාවක මේ අරමුණු බාහිර ලෝකයේ සම්බන්ධ වෙන පරිසරය. අපි ඒකට කල්තියා දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒ වල ඉඳ ඉඳ හැරලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් උන් කියන එකත් අපි අහලා ඉන්නේ බෑ. කොහොම මේකේ භයානක බව දැනගෙන හොඳට අහුම්කම් දීගෙන ඉන්න පොඩ්ඩක් නැඹුරු වෙලා. ඒකත් අපේම අවිද්‍යාව. අවිද්‍යාව දැක්කහම දැනගන්න මොහොතකින් මහා භයානක පැත්තකට අපි යන්නේ. මුන්ගේ ආශ්‍රිතවත් යන්න හොඳ නැහැ. වහාම ඉවත් වෙනවා කියලා කල්තියා දැනගත්තොත් ඥානවන්තව වින උඩ එනවා. ඔතෙන් දෙන්න බැරි කෙනා මොකද කරන්නේ? එහෙම බෑනේ ඉතින් දැන් කි වැඩපොලේ යාළුවෝ ටිකනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ අත්තරදී අපිට තනියෙන් ඉඳත් බෑනේ. මොනවා හරි අර කිව්වේ කියලා රුකුල් දෙන දේවල් හිත හදාලා යොමු වෙනවා අර පරිසරයේ. දැන් පරිසරයට යොමු කරලා පරිසරයේ ප්‍රියයි මනාපයි කියන අදහස ගෙල දෙනකන් අවිද්‍යාව නැගනගා දෙනවා අර දිනේවල තීන්දුව අතේ. අර අසත්පුරුෂයෙක්ගේ අදහස් වලට සමාගයේ ප්‍රතිචාර දෙනවා මනස. මොකද පැත්තට මේ පැත්තට නැඹුරු කරලා. දෙන්නේ මොකද්ද? අවිද්‍යාව පත්ත කරගෙන මනස යොමු කරලා එන හැටි. මෙන්න මෙතෙන් එතකොට කල්පනා කරනවා. අනේ ඉස්සර නම් කොච්චර සාන්ත ගෙදරදී ඉන්නකොට අපි අම්මා තාත්තා කියන එක අහලා අවවාද අනුශාසන අරගෙන ඒගොල්ලන්ට වැදලා පුදලා මේ විදිහට හොඳ ජීවිතයක් ගත කරා. ඔයයට වන්සල් ගියා, සිල් සමාදන් වුණා, මෙහෙම කරගත්ත මං ගෙදර ඉන්න කාලේ නා. අර හොඳ එක්කෙනා නරක වෙන ක්‍රමයක් මේ නැහැ හැටි වෙපෙන්නා. දැන් මේ වගේ මොනවා හරි එක එක්කෙනායි සුචරිත ධර්මයන්ට පහර වැදෙන ක්‍රමන තමයි පරිසරයේ කියනවා. දැන් මේ පරිසරයේ ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න ඔය කියන අරමුණු වලින් එන්න පටන් ගන්නවා. මෙන්න මේ අරමුණු එන අවස්ථාවේදී මේක සාගික බවට පත් කරන හේතු වන්නා වූ පරිසරයක් නම් මේ ගොඩනැගුණා. ඔන්නේ අවස්ථාවේදී හිතක් හද ගන්න ආකාරයක් තියෙනවා ධර්ම විග්‍රහය වෙන. යස්මින් සමයේ සෝමනස්ස සහගතං දිට්ඨි සම්පවිත චිත්තං උප්පන්නං හෝති. මොකක්ද මේ වෙන්නේ? එකපාරව හිතේ ඉන්නේ. අර වගේ නැඹුරු වෙලා පරිසරයෙන් නැඹුරු වෙලා ඒ පරිසරය ප්‍රිය කරලා ওই විදිහට එනකොට එන්න බලවත් එනකොට ඇති වෙන දෙයක්. යම් සමයක සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත හිතක් උපදිනවා. දැන් මේ කාමයේ මුල් කරගෙන ඒ කියන ඒවාට අහලා නැඹුරු වෙලා දැන් ටිකක් හිතාලෙනවා ඒ පැත්තට අහන්න ඕන. ඒවා ප්‍රියයි. ඒවා නරක නෑ ඔය කිව්වා. අත්‍යවශ්‍යයෙන් අපි අම්මලා තාත්තලා අපි මේ ගේම් බෝවාගේ තියාගෙන හිටියා ඒක. සමාජීය ජීවත් වෙන්න අපි දැනගෙන හිටියේ නෑ. අපි දැන් අදහස් දෙදී දැන් ඒ පැත්තට නැඹුරු වෙනවා. දැන් මොකද වෙන්නේ? සෝමනස්ස සහගත වෙනවා දිට්ඨි සම්පවිත වෙනවා. දැන් ඒක රාමසේ හිත ඉපදීමේ ආරම්භය වටන් ගන්නවා. හිත තියෙනවා වෙද්දා. හැබැයි පවසර මිදම් බික්ක වෙචිත්තන්ති විච් එක එහෙම දැන් නෑ. ආගන්තුකේ උපකිලිටෙන උපකිලිට ආගන්තුක උපකිලේශෝනි කිලිදි ගැලිලා මේ දැන් මේ හිත පහළ වෙන්නේ. අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන වෙන්නේ හැටි. යස්මින් සමේ සෝමනස්ස සහගතං දිට්ඨි සම්පවිත චිත්තං උප්පන්නං හෝති. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං මේ රූපාරම්මණ මුල් කරගෙන හරි සද්ධාරම්මණ ගන්ධාරම්මණ රසාරම්මණ කිස්පාසාරම්මණ මුල් කරගෙන හරි යම් මොහතක මෙහෙම හිත පහළ වෙන අවස්ථාවේ යෙදුණා. යම් වා පනාරම්භ ඒ කෝක හරි එකක් අල්ලගෙන ඒක ආරම්භ කරගෙන ඒක මුල් කරගෙන සම්මින් සමේ එදාවිදි අවිද්‍යාවපත්‍ය සංඛාර අවිද්‍යාවපත්‍ය සංඛාර වේ. ඔන්න සිද්ධාන්තයක් ක්‍රියාත්මක ලෞකික පරිස්සමෙන් නේද? අර ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනා වූ පරිච්ඡේදෝපාදය ක්‍රියාත්මක නැහැ. ඒ මොහොතේ පරිච්ඡේදෝපාදය කියෝග. අන්න ඒ විලාස හට ගන්න සංඛාරයක් මොකද අවිද්‍යාවපත්‍ය සංඛාර කොහොමද අවිද්‍යාවපත්‍ය වෙන්නේ? අර යාළුවෝ කිව්ව වචනේ ප්‍රිය කරලා ඒකට නැඹුරු වෙලා මනස ක්‍රියාත්මක කරලා දෘෂ්ටියකට බැහැගත්තා. අම්මලා තාත්තලාක්ලා කියනේම ඒ කාලේව හරියන්නේ නැහැ තමයි මේ කාලේ. මේ ජීවිතේදී කාලේ වේලා සන්තෝෂයෙන් ඉන්න ඕනේ කාමභෝගීව ඉන්න ඕනේ. ඒ කියන එක ඇත්ත යාළුවෝ කියන එක ඇත්ත. අවිද්‍යාවපත්‍ය සංඛාරවල තමයි මේ බැහැගෙන මනෝ සංඛාරෙ හිතවිල්ලක් ගන්නේ බලන්න. සංඛාරපත්‍ය විඥාන. දැන් ඕම හිතවිල්ල ඒ පැත්තට තියලා වඩනකොට මොකද වෙන්නේ? හිත ඒවම හොඳයි ඒවම ශ්‍රේෂ්ඨයි කියන දැන හිත වැඩෙනවා. වැටෙනවා මොකද වෙන්නේ? ඉතර ලැජ්ජාති විච වායති විච අනේවා බලන්න අහන්න කෙනෙක් එහෙම දැක්කොත් මෙහෙ කතා කරගෙන ඉන්නවා දැක්කොත් ඒක මහා පිළි ලැජ්ජා වෙලා කපිට නම් කියලා ඒති විච අදහස් ඔක්කොම වෙනස් වෙනවා. දැන් මොකද වෙන්නේ? ආවරේ වරේ මචං. තාමත් බතරිය. එතෙන් දැන් හිත වැඩිලා. දැන් අර පොඩ්ඩක් ටිකක් දාලා අර කිව්වා අප්පුඩි ගාලා අර කියන ඒවට කියලා ඊට පස්සේ ගුණ හරමේ පටන් ගෙන එක එක පටන් ගෙන ඉතින් ගෑනු ළමයි කියලා දැක්කොත් එහෙම නීති විදිහට ගණන් ගන්නදු කොලොප්පම් කරලා වෙහිදු කරලා ඊට පස්සේ ඇතිවිච්ච ලැජ්ජා බය ඇරලා මේ ක්‍රමක්‍රමයෙන් එකපාරට හැදෙනවා නෙමෙයි. මේ විඥාන පරම්පරාවක් අහට ගැනෙන ප්‍රබලතාව අදි මොහොතක් ගන්න සිද්ධ වෙන පරිත්‍යාගපාද ක්‍රියාවලිය ගොඩනැගිලා බලවත් තුන එක තමයි අපි දැනෙන්නේ. ඒක සූක්ෂම සිද්ධ වෙන වෙලාවදී එහෙම එකක් විනෝදියා තේරෙන්නේ නැහැ. නෝ බලවත් වෙන මොකද වෙන්නේ?
අන සංඛාරපත්‍ය විඥාන කිරුල. මත්ත්‍යජ කාම විඥානයක් ඇති වුණා. අන ඒකට අවශ්‍ය සංඛාර තමයි අර කලේ. අර අකුරි ගහපුවා ඔක්කොම කරපුවා. අර නීච ගති, නින්දිත ගති, ලැජ්ජා බය දුක කරපු වෙන පිළිවෙලවල් ඒ සඳහා කරපු කායික ක්‍රියාවලියන් කාය සංඛාර. කියපු වචන ඔක්කොම වචී සංඛාර. නැත්නම් හිත විදිය ඔක්කොම මනෝ සංඛාර. ඔක්කොම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හරගත්ත සංඛාර. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අර ගෙදරදී විච්ච සුද්ධ හිත දැන් තියෙනවා. ගමක් වේ මොකද සංඛාර නිසා නේද වෙලා තියෙන්නේ. සංඛාර පත්‍ය විඥාන සිද්ධාන්තයේ සිද්ධ වෙනවා. දැන් විඥානය මොකද්ද? සුද්ධවති විච්ච හිත නෙමෙයි දැන් තියෙන්නේ කාමයේ උගුතුරු වෙච්ච දුෂ්චක්ක විඥානය. කාම දුෂ්චක්ක විඥාන. දැන් විඥාන පත්‍ය නාම රූප. දැන් ওই ඉස්සරදී විච්චව නේ බහිතන අම්මට වැඳලා ඉන්න යනවා තාත්තට වැඳලා ඉන්න යනවා ගෙදර කියන සුමාන දෙයකින් හරි පාළුවක් අම්මා තාත්තා දකින්න නැතුව ඉන්න. දැන් මොකද වෙන්නේ? මල කරදරයක් කරන වෙන්නේ මේ අද පාටියක් දාවලු. දැන් ඒක ඊටවල යාළුවෝ කට්ටියත් එක්කලා ක්ලබ් එකට ගිහිල්ලා පාටි දාන. දැන් ඒකයි ලෝක විලා තියෙන්නේ. දැන් අම්මා තාත්තා අනේ රත්තරන් පුතාල දුරුට වගේ සරණයි ඉතින් අදවත් ගෙදර ආවේ නැහැ මෙහෙම නේ කියලා බලා ඉන්නකොට පොඩ්ඩක් මගේ ඔළුව එකක් වගේ මම ලබසුවානේ ඉන්න. යනවා පණිවිඩිය. උට ඇති ඔළුව හැවනෝ ඉන්නේ ක්ලබ් එකේ. දැන් මොකද වෙලා? දැන් අනේ වෙනස් වෙන්නේ නැහැ. දැන් බහැගත නාම රූප වලවල. ඉස්සරහ තියෙච්ච සුද්ධ නාම රූප දැන් හිතේ වහින්නේ ඒ හිතක් නෑ ඒක දූෂ්‍ය වෙලා ගිහින්. විඥානේ සංකාර නිසා දූෂ්‍ය වුණා. කාම දූෂ්‍යයටපත් වුණා. දැන් ඊට අනුකූල වන්නා වූ දේ මොනවද? ඒකට අනුකූල දේ තමයි නාම රූප බහැගන්න හිතේ. ඒක කියන විඥානේ නාම රූප වහින. නාම රූපත්‍ය සලආයතන දැන් අසකල ජීවනාදී ශරීරය ආයතනලා තියෙන්නේ. අර කාම සහගත ජල ක්‍රියාවලිය. ඒ පැත්ත පිය කරන්නේ. ඇස යොමු වෙන්නේ ඒවට. කන යොමු කරන්නේ ඒවට. නාසය දිවකය යොමු කරන්නේ ඒවට. මන යොමු කරලා තියෙන මේ පැත්ත. දැන් මොකද වෙන්නේ? සලආයතන පත්‍ය පස්සු. දැන් මේ පත්‍ය ලබන්නේ ඒක හරි පිය. ඉතර නම් හරි ලැජ්ජයි. ඉතර බයයි. ඒකේ ආස්වාදයක් නැහැ. මොන නිදිත වැරද්ද මේ එහෙමයි ඉතර නිකරු කරලා හිටියේ. දැන් එන්නේ ප්‍රියතාවය වැටලා දැන් ඒ ස්පන්දනේ හරි ප්‍රියයි. පස්සපත්‍ය වේදනා. ඒ වින්දිනේ දැන් ලබන විරෝධි. මොන වින්දිනේ? නීච කාම වින්දියන දැන් හරි ආසයි. වේදනාපත්‍ය තණ්හා. අලුම් කරා හැදෙන්න. තණ්හාපත්‍ය උපාදාන දැන් ගෙදර යන්න කවුරු කිව්වද හරියන්නේ නැහැ. ඒ දාලා යන්න බෑ. දැන් ඉතින් හැම වෙලේම මතකේ තියෙන මොනවද? බැඳිලා ඉන්නේ කොහොමද? අර යාළුවෝ කට්ටියයි අර නීච වැඩ පිළිවෙලටයි බැඳිලා හිටන් ඉන්නවා උපාදාන කරලා තියෙන්නේ. දැන් මොන භවෙදී? ඔය දැන් ජඩ බවටපත් වෙලා, සල්ලාල බවටපත් වෙලා ඔය විදිහට ඉන්නේ. සල්ලා කියලා කියන්නේ සල්ලා කියන්නේ පහතර දානවා. සලා හරිනවා. සලාහන දේවල් ආලය කරන නිසා සල්ල ආල වෙලා දැන් ඉන්නේ. සලාහන්නේවට ආලය කරවගෙන සල්ලාලය. සල්ල ආලය සල්ලාලය. දැන් සල්ලාල සංඛාර. දැන් සල්ලාලය කියන එක ඉස්සරහ හිටියේ නෑ හොඳ ගුණධර්මදී ළමයි හිටියේ. දැන් භවයටපත් වෙන සල්ලාල බවට. භවපත්‍ය ජාතිය දැන් මොකද ඒක? දැන් සල්ලාලයයි. දැන් සල්ලාලය මව් විදිහට උපන්න. ගෙදරිය යනකොට හොඳ ධාර්මික ලාභයක්. දැන් ජාති වශයෙන් කවුරුනේ? සලාහැරී සුවන්නා වූ පාප කර්මයන්ට කාම ධර්මයන්ට ආලයකට තත්ත්වෙටපත් වෙලා ඒකේ බඳුනට පස්සේ සල්ලාලගේ ජාතිය උපන්න. දැන් එයාට සල්ලාලියා කියන නිසා අම්මා තාත්තා තාව ඉන්නවා ඔයගේ රත්තරන් පුතා කිසි වරදක් නැහැ. හොඳට ගුරු ධර්මයේ පුතා කීගේ අම්මා තාත්තා හිතා ඉන්නවා. නමුත් දැන් කවුද ඉන්නේ? තනි කරම නීච වූ තුච්ච ගතියදී සල්ලාලිය කියලා නීච දැන් ඉන්නවා. ජාතිය විරෝධී වෙනස් වුණා. දැන් මේක දෙයක් කිව්වේ. දැන් ඔය විදිහට බලන්න බෑ. තාව කෙනෙක් ඔය හරියන්නේ නැහැ. මම රස්සාවුත් නැහැ මොකුත් නැහැ මොකද වෙන්නේ. වරින් යන රස්සාව කරලා මුලන්ද අපි හොඳ රස්සාවක් කරන ඕතන සල්ලි දීලා අපි. ඒ කියන තාව පැත්තට. එක ඉල්ල ඉල්ල මොකද කරන්නේ? වම කරන්න බෑ මම. යාළුවෝ වල නැහැ එක. හොඳ රස්සාවක් තියෙනවා. කොහේ හරි යන්නේ යන පොරබුලකට සම්බන්ධ වෙලා හිටා. සම්බන්ධ වෙලා මොකද කරන්නේ? නීච විදිහට ඒකට අවශ්‍ය කරන පරිසරයේ මේ හොඳ ළමයෙක් එක්ක ගිහින්. අනේ මට නෑ බෑ ඔය කරන්න. මං කොල්ල කද්ද. ඒව හරියන්නේ නෑ මං. මොකද ඔය කරන්නේ? ඉතින් ඔය විදිහට ඒ පැත්තට කතා කරලා ඔක්කොම කරලා ඉතින් කන්නාර බොල්ල දීලා ඔක්කොම කරලා ඊට අවශ්‍ය පෞද්ගලිකයට එක්ක ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් මානසිකත්වය වෙනස් වෙනවා. හොරකම කරන්නේ කිසි මං පොච්චි කාලේවත් කිසිම දෙයක් රත්පහකදී හොරකම් කරලා නැහැ. ඒව මම නීච වැඩ හැටියට මං සලකලා හිටියේ. අනේ මේ පිසු තියාගනි පැද්ද. ඕවා කරලා කොයිද හරියන්නේ? අපිත් ඔහොම තමයි මුල් කාලේ හිටියේ. නිකන් බොරුවට දුක් විදේ. දැන් බලන්න අපි නැති. ඉතින් ඕක විදිහට කියලා විවිධාකාරයෙන් අර වර්ණනා කරනවා. වර්ණනා කළා විවිධාකාර හොරකම් වලට, විවිධාකාර වංකොල කෑම වලට පුද්ගලයා කොනකවා ගන්න. ඊට පස්සේ ඒක අරන් ආවට පස්සේ උන්ට කාද දීලා බොන්න දීලා හොඳට සුන්දර ලෝකයක් නමවල අන්තිමට ඇත්ත නේද? කිසි කාර්යයක් රස්සාවක් කරනකොට එක දවසක් ගිහිලා ටක් ගාලා පැන්න හරකට ගහගත්තා කුස් ගාලා ගියා රුපියල් 10000ක් ගත්තේ. ගත්තා ජීනේ කලාගත්තා රුපියල් 10000ක ත්‍යාගියක් නැහැ මොකුත් නැහැ අපිත් බේරුවා. දැන් මොකද වෙන්නේ අන්තිමට? මේක ක්‍රමය. අන්න හොරකම මුල් කරගෙන හොරකම කාම මිත්‍යාචාරය ඉතින් ඔය ඔක්කොට වෙන හැටි. දැන් ඉස්සරහ තිබිච්ච ගතිය එතන තිබුණේ නැහැ. ඉස්සරහට කවදාවත් හොරේ කිව්වේ නැහැ මංකොලකාරී කිව්වේ නැහැ. දැන් මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව නිසාම ඔහු තීරණය කරනවා අර අසත්පුරුෂ ශාස්ත්‍රයට ගිහිල්ලා ඒක නරක නෑ
ඒකත් ප්‍රශ්නයක් නෑ. ඉතින් අර කියන්නේ අනුමත කරනවා. අවිද්‍යාවපත්‍ය සංඛාරවල බහැර හිතවිලි පටන්ගෙන ඒ ක්‍රියා කතාවල බහැර අපිට අවිද්‍යාවපත්‍ය සංඛාරවල පටන්ගෙන ඉතින් ඒ වැඩේට වැස්සහම මොකද වෙන්නේ? හොරකම කමක් නෑ. මොනවා කළා හරි කමන්නේ අපි ජීවත් වෙන්න තමයි ඉන්නකම්. ටික ටික හිත වැස්සයි පැත්ත. අර තිබිච්ච සුද්ධතාවය දැන් නැති වෙලා යනවා. දුක්ඛ මානසිකත්ව වෙනවා. සංඛාරපත්‍ය විඥාන. විඥානපත්‍ය නාම රූප. දැන් බහගන්නේ මොනවද? ඉස්සර නම් අනේ ගිහින් පන්සල කියලා දිග්ගත් එක. දැන් බලපුවාම කොහෙද ඉන්නේ? අර හොරලත් එක්ක හැදිලා මංගල කාර්යයත් එක්ක හැදිලා ඒ ගති ලක්ෂයතාව මානසිකත්වයේ මොකුත් නැගිලා ඊට අනුකූල කතා බහ වැඩ පිළිවෙල ඔක්කොම සකස් වෙලා ඊට අනුකූලව බහ ගන්න. ඉතින් විඥාන නාම රූප සලයනා චක්‍රය අර විදිහටම යනවා. ඊටකම මොකද වෙන්නේ? ඒ බවටපත් වෙනවා. ඊට පස්සේ මංගල කාර්ය පුද්ගලයාගේ ස්වභාවයක් නෑ. හොරා නැත්නම් මංගල කාර්යය කියන එක එහෙම එකක් ලෝකෙ මෞතුසේ බලි උපන්නේ නෑ. නමුත් ඒක જાතිය. මොන જાතියද? මෙලෝදීම හටගත්තා වූ තමා විසින් හදාගත්තා ගොඩනගාගත්තු චරිතය නිසා ගොඩනැගිච්ච જાතිය. සංඛාරී නිසා පහළ වෙච්ච જાතිය. මේ જાතිය හට ගන්න හැටි. ඉතින් මේකට කියනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ. මේ මොහොතේ ප්‍රත්‍ය වේලා ක්‍රියාත්මක වෙන මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තය දකින්න ඕනේ. එතකොට තමයි දකින්නේ මෙන්න මේ රටාවටයි කෙනේ දෝෂේ වෙන්නේ. ඊට පස්සේ යාට ඒක අරගන්න බැරි. ඒ සංඛාරී ආහාර කරගත්ත විඥානයේ බලවත් වෙලා තියෙනවා. ඒ විඥානයේ අනුසේ වශයෙන් දිවිලා ඒකට ඛණ්ඩ දීලා වර්ධනය කරගත්ත නිසා ඒ පුරුද්දේ ගොඩනැගිච්ච එක මහා භයානක විදිහට නැగిලා තියෙනවා. ඔහුට පාලනය වෙන්නත් බෑ මනස. ඔහු ඒකට ගැටි වෙලා. මෙන්න මේ தත්ත්වයටපත් වෙලා තමයි ලෝක සත්‍යය දූෂ්‍ය වෙන්නේ. ඕක අරගන්න මොකද කරන්නේ? එහෙනම් ඒ දූෂ්‍යදී යම් ආහාරයකින්ද ගොඩනැගුණේ. ඒ ආහාරයෙන් අතර කළොත් ඒ විඥාන දූෂිතාවෙ මැරෙනවා. මේකයි කතාව. එහෙනම් විඥාන පත්‍ය නාම රූප විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. චක්‍රේම දකින්නවා. විඥාන ප්‍රත්‍යයෙන් මේ නාම රූප පහළ වෙන්නේ. ඔය විඥාන නැත්නම් එන්නේ කොහොමද විඥාන නැති කරගන්නේ? විඥාන පහළදී සිද්ධාන්තයක් තියෙනවා බුදුගණනාති දේශනා කරන සිද්ධාන්තය. මොකද්ද? ඕවා නිකන් පහළ ඉන්න සංඛාරවත්ය විඥාන. ඔය පහළ සංඛාරී. මොන සංඛාරද? මංකොල්ල කන හොර වැඩ කරන જાති සංඛාර හිතේ කයි වචනේ කරපු එකෙන් තමයි විදාවේ. පැහැදිලිව පේන සංඛාරී විඥානය හටගත්තා. එහෙනම් මොකද කරන්නේ? ඒක කරන එකන් ඒ විඥාන බලවත් වෙනවා. මොකද්ද කරන්නේ නැති කරන්නේ? සංඛාර නෝදා විඥාන නෝද. එහෙනම් ඊට පස්සේ සිහිනුවණින් තේරුම් අරගෙන සංඛාර නෝද කරගත්තොත් මේ විඥාන නෝද වෙනවා කියලා දැනගන්න. එහෙනම් කොහොමද නැති කරගන්නේ? සංඛාර අවිද්‍යාවයෙන් හටගන්නේ. අවිද්‍යාවේ තියෙන්නේ මොකද්ද? ඊ අසත්පුරුෂ වැඩ කරන හොර කරන මංකොල්ල කරන වැඩ පිළිවෙල හොඳයි කියලා දුන්න නිගමනය. අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේක අවිද්‍යාවපත්‍ය සංඛාරය වෙලා තියෙන. ඒකයි මේ වයස් කරන්න බැරි. එහෙනම් විද්‍යාවෙන් කවදාවත් ඔය සංඛාරිකුත් කරලා නිරෝධ කරනවා අපි තමයි. අවිද්‍යාව නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? ඒක නරක බව ආදීනෝ දී කරන්න ඕනේ ඉතින්ලා. මහා භයානක දෙයක් මහා අපරාධයක්. අනුක ගිනි දෙනවා. එන ගහන සාප වෙනවා. මුන් යදිනවා. උදේ ඉඳන් හවස අල්ලගෙන පපුව අල්ලගෙන දඟලනවා. මට කරපු අපරාධයක්. අනේ මේ චේන් එක අරගන්න මම කොච්චර මහන්සි වුණාද? නොකානෝවි කීදාසක් මම වැඩ කරාද? එහෙම කරලා ණය විලා හිටන් ණය තවත් ගෙවනවා. අනේ මේක හරියට දාගෙන දවස් දෙකයි ගියේ. දැන් මේ වගේ කොච්චර ගිනි අරන් දැවෙනවද? අපි මේ දිහා වෙලා සන්තෝෂ වෙන්නේ කාගේ ගිනි කාලාද මේ? දැන් අවංකව හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ සත්පුරුෂ ආශ්‍රයයට අනුතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියට ඔය ඉදිරි ගන්න බෑ අසත්පුරුෂ උනාට පස්සේ. ඉතින් යම් කෙනෙක්ගේ අවිද්‍යාවේ වැහිලා ගියාට පස්සේ උපක්‍රම දීලියෝ ප්‍රයෝග සම්පත්තියක් හම්බුනොත් කල්යාණ මිත්‍ර සේවනය. එදින්නේ විග්‍රහ කරලා දෙන්න පටන් ගන්නවා මේක භයානක බව. අපරාධී. නීත නින්දිත බව. ඒකේ තියෙන අසාධාරණත්වය. අන්න ඒ කියන්නේ මොකද වෙන්නේ? ඔන්න ඒ කියවන හේතු කොටගෙන. තවත් ක්‍රමෙන් අර ඒ මොහොතේ අහන හිතේදී ඕක පිට පටන් ගන්නවා. මොකද අහන මොහොතේ ඔහු ඒ අසුද්ධතාවය නෑ. අන්න සුද්ධ මොහොතකින් අහන විලාට අත්තා මොනතරම් අපරාධයක් මාත් මේ කරගෙන යන්නේ. මොනතරම් ගිනි දන්නට දෙන්නේ. මෙහෙම ජීවත් වෙනට වැඩිය හොඳයි නේද මම අසුචි ගෑවන. තමන්ට මෙන්න පටන් ගන්නවා හිතෙවි. ඊට පස්සේ යන්නේ ඔහුගේ ආශ්‍රයයටවත්. තමන්ට රස්තාවල් ඕනෙත් නෑ. ඊගා කාල ජීවත් වෙලා ඊට වඩා හොඳයි. අන්න විද්‍යාවේ දිගම නේනවා දැන්. අර කියන අසත්පුරුෂ වැඩි ආදීනව දකින්නවා. වෙගීම කොච්චර සාන්තුද? මූණ දෙන්න පුළුවන් සමාජයට අපිට. අහුන සමාජයට මූණ දෙන්න බෑ. ඊගා කණික ඊට වඩා හොඳයි මූණ දෙන්න පුළුවන්. නමුත් වංචාකාරී හොරෙක් මංකොල්ලකාරී කියලා සමාජයේ මේ විදිහට කරලොත් එහෙම සමාජයේම නිගරු වෙනවා. නිගන්නට නිගරු කරන්නේ නමුත් හොරාට නිගරු කරන සමාජය පිළිකුල් කරනවා. මේ ආදි වශයෙන් ආදීනව දැකලා අත්හැරලා ජීවත් වෙන්න හැමි ජීවිතේ හිඟා කෑවක් කවන්නේ මේට වඩා හොඳයි කියලා ඉතින් හිටියනවා. පුලි වැඩකදී ජීවත් වෙන එක මේට වඩා හොඳයි කියලා හිටියනවා. අවංකව මට ඉදිරිපත් වෙන්න පුළුවන් සමාජයේ. වරදක් නෑ වගේ. එහෙම කියන පුළුවන් නම් මට ඒක කොච්චර උදාන් ධර්මානුකූලව දී වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තීක්ෂකාරා මොකද වෙන්නේ? අර අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන්වීමට අවශ්‍ය කරන සත්පුරුෂ ආශ්‍රයයි අවිද්‍යාව යත්තේ අතීත විරාග නිරෝධා සංඛාර නිරෝධ. සංඛාර නිරෝධිට මඟ පාර නැහැ. අවිද්‍යාව ওই විදිහට විරාගයේ නිරෝධයටපත් කරන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ආශ්‍රය ලැබෙනවා. සත්පුරුෂ සම්මා ඒතර අන්න ඒක තමයි කිව්වේ සත්පුරුෂ සංසේවනි.
සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මානසිකාරී ධර්මාදාන ප්‍රතිපත්තිය ඔය ටික කොයි මොහොතක හරි ලැබෙන අවස්ථාවක් වුණොත් මෙච්චර කාල කරු වර්ධි ආදීනෝ දැකලා යන්නේ නැහැ ඊට පස්සේ එබඳු වැඩවලට. දැන් ඉතින් ඔයලාදී තමන් ප්‍රයෝග සම්පත්තියෙන් සුද්ධ වෙනවා. එබඳු ඇසුරට ගියොත් තමයි මම ආයෙ කොටු වෙන්නේ. මම හත්තාව නැතක් කමන්නේ මොනවා කමන්නේ නීච රසාල් මම ඊට පස්සේ යන්නේ. මේ පිළිස ඇසුරු කරන්න යන්නේ නැහැ. උන්ගේ ඉන්න සේවාවේ මම ඈත් වෙලා විද්‍යාව කියන මගේ අරලා හරි ඉන්නවා. සම්බන්ධී වශයෙන්. අන්න එහෙම කරින් හරි ආයෙ උපක්‍රමෙන් නිරෝධයට මම පාදා ගන්නවා. ඒ සංකාර නිසා ජීවිතයේ විඥානයේ ආහාර නැති නිසා දැන් ලැබෙන ආහාරයක් තියෙනවා විශේෂයක් මොකද්ද? ආර්යයන්ගෙන් ලැබෙනා නේ කල්යාණ මිත්‍ර සම්පatti ලැබෙනවා කල්යාණ ආහාරය. ඊ ආහාරය ගුණගෙන මොකද වෙන්නේ? කුසල මූලපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියලා කුසල විඥානය පහළ වෙන පටන් ගන්නවා අකුසල විඥානයෙන් හාක් වෙනවා. කුසල විඥානේ කවදාවත් ප්‍රතික්ෂේප කරන මිසක නීච පැත්ත. නැවත ආපහු ගන්නෙ නැහැ. අන්න සුද්ධ කරගන්න හැටි. ඒකවල අර කියන අකුසල පැත්තෙන් විඥානේට නිරෝධ වෙනකොට ඒකට බහැගත් නාම රූප නිරෝධය කිව්වෙත් ඒක එතනමයි. එහෙනම් ඒ බලාපොරොත්තු ඒ වගේ යාළුවෝ ඒ වගේ වැඩ පිළිවෙල ඒ වැඩ ගත උපකරණ පිස්තෝල කළු කිනිසි ඒ වගේම ඒකට ගත බයික් එක හරි නම් මොනවා හරි ගත මංගොල්ල කන්න ගිය වාහන මේ ඔක්කොම එක තිබිච්ච බලාපොරොත්තු ඔක්කොම අත්දැකලා ගියා ඒව දැන් ආයි වහින්නේ නැහැ හිතේ මොනවද වහින්නේ මට ඔය ඔක්කොටම වඩා හොඳයි නැති බැරි විදිහට ඉඳලා ගන්න මොනවා හරි පුංචි රස්සාවක් කියලා ජීවත් වුණොත් අසාධාරණයක් නැතුව ඔය හිතාවන නම් ඊට පස්සේ හිත යන්නේ මේක මොකද්ද මං කරන්නේ අතපය හයියෙන් දෙනවා ගිහි අනුගේ පොල් ගන්න මට ඊට වඩා හොඳයි ඒත් නාම රූපය බැහැගත්තා නරක එකක් නන්නේ දාඩිය මහතිය හරියම කරගන්න හිතක් ආවන්න වරදක් නැතුව කිනුල අසාධාරණේකට අනුන්ගේ වතේ ගුලී කර මට ඊට වඩා හොඳයි අසාධාරණයක් ඒ ලැබෙන කණකින් මම ජීවත් වෙනවා නරක සාස්ත්‍රයේ බුදුරණවහන්සේ දේශනා දාඩිය මුගුරු පෙරලා හරියම කරගත්තකින් ලබන්නේ දැහැමි සාධාරණයි ඒකෙන් ජීවත් වෙන්න හුඟක් හොඳයි ඒක තමයි වැටි රාත්‍රිවල ගිහිල්ලා අනේ පටන් ගන්න හැටි දැන් නාම රූපත්‍ය ආයතන දැන් එතකන් ඉඳලා ශරීර ආයතන අදින දැන් කුසල මූලපත්‍යෙන් හටගත්ත එක අවිද්‍යාවපත්‍යෙන් හටගත්ත එක නිරෝධ වෙනවා ඒක නාම රූප නිරෝධ සලආයතන නිරෝධ දැන් හටගන්නේ මොකද්ද සද්ධර්ම ආශ්‍රයෙන් අපේ නාම රූපත්‍ය සලආයතන යලි අනිත් පැත්ත හට ගන්නවා නරක පැත්තේ පරිත්‍යාගපාචක්‍රයේ ගෙවිල යනවා හොඳ පැත්තේ වැටෙනවා කුසලයේ වෙනකොට කියනවා සබ්බ පාවස අකරණ පැත්ත තමයි අර ක්‍රියාත්මක වෙන්නේ කුසලස උපරම පදකින්නේ පැත්ත තමයි කුසල මූලපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියලා වැඩි ඉතින් මේක වැටෙනට පස්සේ මොකද වෙන්නේ සත්‍යයේ පිහිටු හිත හැප්පචිත්ත වරියෝ දපණන් කියන ධර්මයේ එතන දපණේ විදිහට වැටෙනවා බුද්ධානුශාසනාව තියෙන ඔඩේ මාර්ගයෙන් ගියොත් ඔතෙන්දී ආර්ය කල්යාණ මිත්‍රයෙක් නම් හම්බුනේ ආර්ය බුද්ධිලේ නම් ඔතනින් එහාට ගිහින් ලෝකයන්ට දුකනත් විස්තර කරලා දීලා ආසාරක් වෙලා දුන්නාම ඒ වගේ පූර්ණ අවබෝධය ලබා ගන්නවා ඒ බුද්ධිලා කවදාවත් ආයතනයක් විනාශ කරන්න බෑ සත්‍ය අවබෝධය ලැබුණාම එහෙම එදා හොරාගි වල කවදාවත් යහොරෙක් වෙන්නේ නැහැ උදා නීතියක් නම් එයා නැමත නීතිය කියලා කතා කරලා වැටෙන්නේ නැහැ ලෝකයා කතා කරලා එහෙම වෙන්නේ නැහැ වෙන්නේ හේතු නැතුව යනවා ඒ නිසා අසුද්ධ ජීවිතයේ අනේ මං අසුද්ධයි මට සුද්ධ වෙන්න බෑ කියලා ගත්තොත් ඒකත් වැරදි අසුද්ධදී සුද්ධ කරගන්න පුළුවන් අසුද්ධදී අත්හැරලා සුද්ධ ධර්ම ඇසුරු කරලා අඟුලිමාල සුද්ධ වුණේ අසුද්ධදී අත්හැරලා සුද්ධ ධර්ම ඇසුරු කරලා ලැබෙන වාසනාවයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඉතින් අන්න එහෙම ක්‍රමයක් තියෙනවා මේක තෝරා ගන්න ඕනේ ඒ ක්‍රමේ තමයි මේ පරිත්‍යාගපාල චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ දැන් මෙහෙම එකක් දෙකක් කියනකොට මේ තේරෙන්න ඕනේ ඒ මොහොතේ මාට ගන්නා ಜಾති ධර්ම සූත්‍රයේ දේශනා කළ ಜಾති අලංගෝණ ආකාරය. දැන් ඉතින් මේකෙම බලන්න. දැන් ඉස්සරහ තිබිච්ච විදිහේ සාන්ත ඇහැද්දාර කපටිකමට වැස්සොත්. ඒ හොරකමට වැස්සොත් මිනිහාගේ ඇහැ යන්නේ කොහාටද? කාගේ හරි ආත්මවලට. කාගේ හරි කරේ තියෙන කන්තිදී ආවරණයකට. කාගේ හරි මුදල් පසුම්බියකට. සත්‍ය කොහාටද යන්නේ? කවුද කතා කරන්නේ? සල්ලි ගැනීම. ලොකු මිනිස්සු ගැන කවුද කතා කරන්නේ? කොහෙද ඉන්නේ ඒවා? සද්ද යන්නේ තේ බැද. සෝතේන්ද්‍රිය භාරතය. ආයතනලා තියෙන. අර තමන් හොදයි පියයි කිව්වේ යම් හොරකමක් නම් වංචාවක් නම් ඒ වැඩක් නම්. ඒ පැත්තේ වැඩ කටයුතු වලමයි කන ආයතන උනේ. එහා ආයතන උනේ. නාසෙ ඒකෙත් එහෙම ක්‍රමයක් තියෙනවා. මොකද සමහර අය ඉන්නවා මත් කරන සුවඳ වර්ග. ඒ වගේ දෙයකට හිත හිටියට පස්සේ දන්නේ නැහැ අනිත් පැත්තේ සල්ලි පොකට්ටි කරගෙන යන්න පුළුවන්. ඉතරා පැත්තේ පොළොවේගේ සුවඳ ටික ගාගෙන ගියාම මේ පැත්තට නාහේ ගාගෙන ඉන්නවල අනිත් පැත්තේ සල්ලි කරගෙන දාන්නේ. ඒකත් ගන්න පුළුවන් උපක්‍රමයක්. ගද්දයන් හොරකමන උපක්‍රමයක් කරනවා. රසයත් උපක්‍රමයක් කරනවා. මොකද ඊළඟ හොඳට කතා කරලා ඉවරලා ඉතින් ඉතින් මුංග කාලෙකින් හැමෝම මාව මතක නැද්ද? අරගෙන මේ කියන්නේ ඔයාලා ගෙදර තමයි ඉතින් කියන්නේ හවල් දවස්. අර ඉතින් ආසා පුළුවන් දන්නේ නැහැ. නමුත් මෝලයා බොවන මොකලා වෙනවා. ඊමර මොන හරි ගහගෙන ආව දෙයක් තියෙනවා. සමුලා ටිකක් හරි කවන්න ගිහිල්ලා ඉන්නේ. ඔකත් ඉන්ජස් එකකින් හරි කරන මත් වෙන දෙයක් ගහයිතා.
රවුණ ටිකක් කරනවා. කවුද රවුණ ටික? ඌ ටිකක් කරනවා ලැබී කියන අරු ටිකක් දෙන්න. අර ටිකක් කෑම උවත් වෙනවා. රසේ මුල් කියලා තොරකාමල ආත්මය කරගන්න. අනේ ඒ වගේ ආයතන හදාගන්නේ. ස්පර්ශයක්. විවිධාකාර ස්පර්ශයන් කරලා හිට ස්පර්ශයන් දැන දීලා වෙලා හල්ලි පොත්තිනේ හදාගෙන යනවා. බොහෝ කාන්තාව වැඩි කරනවා. නාකි විස හරියට අහු වෙනවා. මොකද නාකි දිඩවරේ විදියක් තියෙනවා. ඉතින් ගිහලා කනගේ පුරුල්ලා හිටියට පස්සේ මොකද කරන්නේ? ඌට වෙන රීතියක් නැහැ. නමුත් අර වංචා පුරුදු වෙච්ච මංගල කෑ පුරුදු වෙච්ච කාන්තාව මොකද කරන්නේ? ඒ පැත්තෙන් කටින් අද්දාගෙන අනිත් පැත්තෙන් සල්ලි පොතේ කරලා වැහලා යන්න කියලා දන්නේ. මත් වෙලා ඉඳලා බෑග් දෙන්න තමයි බලන්න සල්ලි පොතේ ලුක දුරිය කියලා. ඒතොර හදන්නේ වෙච්චදී. අන්න එහෙම වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇස, කන, දිව, නාසය, ශරීරය මේ හැම එකක්ම ආයතන වෙනවා. තමන් බහැපු දෙයට ආයතන කරගන්නවා. ඒක ඒකනේ වළක්වන්න බෑ. හොඳ නම් හොඳට නරක නම් නරක. ඒක ස්වභාවයක්ම මොකද ඒවා තමයි පරිහරණය කළා හොඳ වෙන්නේ නරක වෙන්නේ. ඒවට ගන්න උපකරණ ටික. ඉතින් ওই කාරණේ සකස් වෙන නිසා තමයි ඒ ಜಾති වලට ඒ මේ විදිහට මේ දැන් මේ දින්නේ ಜಾති ධර්ම සූත්‍රයේ දේශනා කරපදී ඒ ಜಾති චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා. ඔය පහම ಜಾති කරගන්නේ කොහොමද? සෝත සද්ද සෝත විඥාන සෝත සම්පස්සජා වේදනා. ಜಾති කරගන්නවා විදිහට. ඉතින් ඒක අනුකූල ಜಾති විඳ ඒ වෙලාවෙදී. කවදාවත් සාන්ත ಜಾතියක් හොරාට හොර කරන මොහොතේ පහළ වෙලා නැහැ. නීච ಜಾතිමයි පහළ වෙලා තියෙන්නේ. අසකන දිව රාතේ ශරීරයම ඒවට අලංගු වෙලා. ඉතින් ওই ටිකමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඔක ජීවුම විමර්ශනය කරන පැහැදිලිව පේනවා යම් පුද්ගලයෙක් ඒ මොහොතේ ගතියට අනුව වෙනස් වෙලා ඔහුගේ ආයතනෙට අනුකූල වෙන හැටි. කාගේ නා කාගේද ද්වේෂේ නා ද්වේෂේද. දැන් තරහ ගිය වෙලාවක්. ඇස් දෙක කොහොමද හිටියේ? කවුතර වෙලා. ඇහැට ලේ පුරලා. වෙනසක් නැහැ. කන් පිළි රතු වෙලා. දත් දිව වේවුලනවා දත් වේවුලනවා. අර පාය කිටි කිටි ගාලා වේවුලනවා හැමරෙනවා. දහලා මරනවා කනවා කියලා අදහසත් එක්කලා එනවා. බල මුළු ශරීරෙට වෙන්නේ නැහැ. හිතල මොකද වෙන්නේ? අනුකූල හිත. එහෙනම් ද්වේෂේ නම් මුළු වෙලා හිත පහළුනේ. ඇසකන්නේ දිවනාසයේ ශරීරයේ මන කියන ඉන්ද්‍රිය 6 ආයතන වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නීකට ගෝචරෙන්නේවත් ඒකට ආයතන වෙච්ච තමයි ඇදලාවක් තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහළ වෙච්ච අපෝ මේ වීදි පිටි මෙයන්නේ කෞත්‍රක මලං කරගෙන මුල් කරගෙන. ඒකනම ඒ જાති වලට සම්බන්ධ වෙලා ආහාර වෙලා ඒක සම්බන්ධ වෙලා. ඒ જાති බවටපත් වෙනවා. ඒ මොහොතේ. ඒක ලබන ස්පර්ශ, ඒක ලබන වේදනා සියල්ලම ඊට අනුකූල වෙලා. හැබැයි ඒ මොහොත ඉක්ම ගිහලා නම් ආයතරයක් වෙන මොහොත සාන්තුවරේක් වරපත් වෙනවා. දැන් හරි ඉස්සරහදී වෙන එකක්වත් තියෙනවා. ඇස තියෙනවා ඉන්ද්‍රිය. ආයතන වෙනස් වෙලා. කන තියෙනවා ඉන්ද්‍රිය වශයෙන්. ආයතන වෙනස් වෙනවා. ආයතන පරිවර්තනය වෙනවා. ඉන්ද්‍රිය කර්ම ශක්තියෙන් පවත්වාගෙන යනවා. මොකක්ද සිද්ධ වෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ මේ හරි ගැඹුරුයි. එකිනෙකට කියනවා නම් කොහොම නේතියෙන් තේරුම් ගන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න ඕනේ විදිහට හිතනවා බලන්න පුරුදු වෙන නිදර්ශන. ධර්මානුකූල හිතනකොට මේ ක්‍රම කතා පැහැදිලිව පේන්න වෙනවා. ඉතින් එතකොට අමුතියෙන් මේක කියා දෙන්නේ නැහැ මේ චක්‍ර සිද්ධාන්ත. ඒ සිද්ධාන්ත බලාගෙන යනකොට සත්‍යයට අනුකූලව දිව්‍යාන්ත හොඳට විද්‍යාමාන වෙවි පැහැදිලිව පේන්න වෙනවා. ඒකත් දෙකක් කියනකොට ඒ අනුසාරයෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ.